අනතුරුව අපි නැවතත් ඔබ මුණ ගැහෙනවා සඳුදා ෆිල්ම් විල සමගින්. දැන් නිරෝගී සුව විශේෂාංගයට යොමු වෙනයි අපි සූදානම්ින් ඉන්නේ. පුංචි කාලේ අපි අපේ වැඩිහිටියෝ අපිව බලා ගන්නවා. එතකොට පුංචි කාලේ අපි දන්නේ නැති දේවල් නේද? අපි බලාගත යුතු අවස්ථාවලදී අපි කරන සමහර ක්‍රියාවන් වලදී වුණ අපිව බලා ගන්නවා. හැබැයි වැඩිහිටියන් බවට පත් වෙනකොට අපහු අපිට සිද්ධ වෙලා තියෙනවා අපේ වැඩිහිටියන් ගැන බලා ගන්න. මොකද වැඩිහිටි වෙනවා කියන්නේ වයසින් ටිකක් වයසට යනවා කියලා කියන්නේ නේද? ඊට පස්සේ ආපහු අපි පුංචි ළමයි වගේ බවට පත් වෙනවා සමහර කරුණු කාරණාවලදී. ඉතින් මේක හරිම සරල කාරණාවක්. එතකොට දරුවන්ට තියෙන වැඩිහිටියන්ව බලා ගන්න. හැබැයි එක තැනක් එනවා බොහොම මානුෂීව කතා කරනකොට අපි පුංචි කාලේ අපි කරපු වැරදි නේද? අඩුපාඩු එහෙම නැත්නම් රෝගී තත්ත්වයන් අපේ අම්මලා තාත්තලා අපේ වැඩිහිටියෝ බලාගෙන හිටියට ඒ අය ලොකු වුණාම ඒ අය වැඩිහිටියන් බවට පත් වුණාම ඒ අයගේ අතින් මේ දේවල් සිද්ධ වෙද්දී දරුවන් විදියට අපි මොන ආකාරයෙන්ද ඒවට ප්‍රතිචාර දක්වන්නේ කියන කාරණාව. ඉතින් සමහර විට ඔය ඔබ ටිකක් තරහ ගන්න එක ඔබේ අම්මගේ තාත්තගේ සමහර ක්‍රියාදාමයන් නිසා ඔබට තරහ යන එක ඕන් මේ හිතාමතා කරන දෙයක් නෙවෙයි රෝගී තත්ත්වයක් නිසා වෙන්නට පුළුවන්. ඒ නිසා ඒ ගැන ඔබ දැන ගැනීම වැදගත්, ඔබ ක්‍රියා කරන ආකාරය වැදගත්. මේ සියල්ල පිළිබඳව කතා බහ කරන්න හේතුව අපි අද දවසේ නිරෝගී විශේෂාංගය සමගින්. ගනුදෙනුව හරි අමුතුයි නේද? හරි වෙනස්. අපිට තව කෙනෙක්ව තේරුම් ගන්න බැරිමත් මම හිතන්නේ මනසත් එක්ක තියෙන ගනුදෙනුව හින්දා. ඉතින් මේ කෙනෙක්ව බොහෝම හොඳට තේරුම් අරගෙන ඒ අයගේ මනසත් එක්ක ගනුදෙනු කරන අපේ වෛද්‍යතුමන් තමයි අපි අද දවසේ කැඳවා ගන්නේ. දඹුල්ල දිස්ත්‍රික් රෝහලේ විශේෂඥ මනෝවෛද්‍ය එච්.ඒ. බුද්ධි ජයසේකර වෛද්‍යතුමන්. අයබෝන් සුබ දැසනක්. සුබ දැසනක්. දැන් වෛද්‍යතුමනි මේ මනසත් එක්ක ගනුදෙනු කරනකොට නේ අපි පිටින් අපේ තියෙන පෞරුෂය වෙනයි, මනසින් අපි වෙනමම කෙනෙක්. ඉතින් මේක වයස් භේදයකින් තොරව තියෙන කාරණාවක්. පුංචි දරුවන්ටද, තරුණ වයසටද, වැඩිහිටි වයසටද නේද? නමුත් අපි අද දවසේ විශේෂ අවධානය යොමු කරන්නේ වැඩිහිටියන් ගැන කතා කරන්න. ඒ නිසා මේ සම්බන්ධයෙන් ඔබට දැනගත යුතු යම්කිසි හෝ කරුණක් වේද ඔබට හැකියාව තියෙනවා මැදිරියේ දුරකථන අංකයට කතා කරන්න. 0115 කතා කරන්න මැදිරියට. වෛද්‍යතුමනි මේ වැඩිහිටියෝ දැන් අපි අම්මලා තාත්තලාත් එක්ක ගනුදෙනු කරනකොට සමහර වෙලාවට දරුවන්ට තියෙන කාර්යබහුලකම හින්දාම සමහර වෙලාවට ටිකක් තරහ යනවා. අනේ මේ දැන් කියපු එක දැන් මතක නැහැ. මේ අපේ අම්මා හරියට බොරු කියනවා. අපි මේ සලකනවා ඒගොල්ලන්ට ඒ වුණාට කවුරු යාවම කියනවාද මං තාම කාලත් නැහැ කියලා. ඔය වගේ ප්‍රශ්න අපිට එදිනෙදා ජීවිතේදී හම්බ වෙනවා. මේවා රෝගී තත්ත්වයන් විදිහට වෛද්‍ය විද්‍යාවේදී සැලකෙනවාද? පැහැදිලිව මේ අපි හැමෝම දකින සමහර ප්‍රශ්නවල එක කොටසක්. හුඟක් වෙලාවට අපේ වැඩිහිටියන්ට වයසට යනවත් එක්කම ඒගොල්ලන්ට පොඩි අපහසුතාවයක් ඇති වෙනවා සමහර මතක තබා ගැනීමේ. හැබැයි මේ අපි කතා කරන්නේ සාමාන්‍ය වයසට යන මතක තබා ගැනීමේ අපහසුතාව. ඒවා පොඩි වෙලාවකින් මතක් කරපුවම අපිට පුළුවන් වෙනව නැවත මතක් කරගන්න. හැබැයි අපිට මානසිකව අපි කියනවා යම් තත්වයන් මත ඇතිවෙන අපේ ස්නායු වල යම් බිඳ වැටීම් මත ඇතිවෙන තත්ත්වවලදී අපිට අමතක වෙනවා ඒක ටිකක් වඩා පැහැදිලි අමතක වීමක්. ඒ කියන්නේ ඔබ පැහැදිලිවම කිව්වා වගේ මම කෑවද කියලා මට මතක නැහැ. ඉතින් ඒ නිසා මම කියනවා මට කන්නවත් දුන්නේ නැහැ මේගොල්ලෝ. ඒකේ යම් ද්වේෂයකුත් දකින්නවා එතකොට කන්න දීපු දරුවන්ට හිතෙනවා මම මෙච්චරත් සලකලා මගේ අම්මට හෝ මගේ තාත්තට මේ බලන්න මේගොල්ලෝ මට කියනවා මම සැලකුවෙත් නැහැ කියලා. අනිත් එක අපි හුඟක් හිතට දැනෙනවනේ වෙන කාට හරි කිව්වහම මේක. ඉතින් එතකොට මේක දරුවන්ටත් යම් දුරකට ද්වේෂයක් බවට පත් වෙනවා. ඉතින් අර ඒ තරහා අපි තේරුම් ගත යුතුයි බොහෝ දුරට මේ ඔවුන්ගේ වරදක් නිසා නෙමෙයි. ඔවුන්ගේ මොළයේ ස්නායු සෛල අතරේ ඇති වූ යම් තත්ත්වයක් නිසා. ඇත්තටම මේ දේ වයසට යනවත් එක්ක සමහර වෙලාවට ඒගොල්ලන්ට අපේ අහන දෙයක් තමයි අර දැන් යමක් කියනවා අපි අම්මට තාත්තට හෝ යම් වැඩිහිටියෙකුට. එතකොට ඇහිලා හැබැයි ඈ කියලා අහනවා. මම ළඟට එන දැන් ඊයේ ඇත්තටම මම බලපු එක එක්තරා අම්මා කෙනෙක් ඒ අම්මාගේ දරුවෝ මා ළඟට එක්කන් ආවේ හරිම කරදරයක් ડોක්ටර් මේ හැමතිස්සෙම මොකක් හරි අපි දන්නවා ඇහුණයි කියලා ඒ වුණාට අහනවා ඈ
කියලා අහනවලු. ආයෙ ටික වෙලාවකින් ගියාම ආයෙත් ඒකම අහනවලු. ඉතින් දැන් දෙපාරක් තුන් පාරක් ප්‍රශ්නේ අහුවාම දැන් මේ මොන කරදරයක්ද කියලා තමයි දෙමාපියන්ට බනින්නේ දරුවෝ. හැබැයි මේක අපි දන්න මුල් තත්ත්වවල එකක්. සමහර වෙලාවට එකම ප්‍රශ්නය නැවත නැවත අහනවා. මොකද ඔවුන්ට අමතකයි ඔවුන් ඒ දේ ඇහුවද, ඒ දේ කතා කරාද කියලා. සමහර වෙලාවට ඒගොල්ලන්ට පොඩි දෙයකදී ගොඩක් කලබල වෙනවා. උන ගෙදෙට්ට මාමා හෝ නැන්දා හෝ කවුරු හරි ආවම තේ ටිකක් දෙන එක තියෙන්නේ. අපි අපේ වැඩිහිටියෝ හැමදාම ওই දේ කරා. හැබැයි තේ හදන්නේ කොහොමද, මම බිස්කට් ටිකක් ගේන්නේ කොහෙන්ද, මොනවද කරන්නේ, හරිම කලබලයි, ලොකු කලබගෑනියක්. ඉතින් අපි එතකොට ඒ වැඩිහිටියන්ට බලනවා මොකද්ද මේ කරදරේ, මේක මහ දෙයක්ද? හැබැයි අපිට තේරුම් ගන්න අවශ්‍යයි මේ ඒ වෙලාවේ ඒගොල්ලන්ගේ ඇති වෙන යම් යම් සංකූලතා නිසා ඇති වෙන තත්ත්ව. ඉතින් මේවා තමයි මුල්ම අවස්ථා. මේවා තමයි අපිට තෝරගන්න අපහසු අවස්ථා. එහෙම නැත්තම් චූටිම දෙයකට තරහ අරගෙන සමහර ලාවට දරුවන්ට උනත් කෑ ගහන, බොහෝම ආදරෙන් දරුවොත් එක්ක හිටපු ආච්චි අම්මා සීයා සමහර ලාවට මේ දරුවෝ පොඩි දෙයක් ගත්තාම හරි සද්දෙට කෑ ගහනවා. සමහර ලාවට ටිකක් දරුණු වචනත් පාවිච්චි කරනවා. තනියෙන් කියවනවා වගේ තියෙනවා නේ. පැහැදිලිවම සමහර වෙලාවට තනියම කතා කරන වෙලාවලුත් තියෙනවා. ඉතින් ඒ තනියම කතා කරනවා විතරක් නෙමෙයි, මේකේ තවදුරටත් පැතිරීමත් එක්ක, තවදුරටත් ව්‍යාප්තියත් එක්ක මේක අපි කතා කරනවා, තවදුරටත් වැඩිවීමත් එක්ක සමහර වෙලාවට ඒ වැඩිහිටියන් විසින් යම් යම් දේ දකින්න වෙලාවල් තියෙනවා. හිතන්න අපි කුඩා කාලයේදී දැකපු ටීචර්ව, නැත්නම් කුඩා කාලයේදී දැකපු තව එයාගේම ආච්චි සීයා අම්මා තාත්තව ඒගොල්ලෝ දකිනවා, ඒගොල්ලෝ ඉන්න කාමරය තුල ඇවිදිනවා, නැත්නම් කතා කරනවා. ඉතින් අපි එතකොට හිතනවා මේගොල්ලන්ට මේ ලොකු මානසික රෝගයක් ඇති වෙලා වෙනස්ම වූ රෝගයක් බවට පත් වෙලා නැහැ. ඒක අර මොලේ ස්නායු සෛලවල ඇති වූ වෙනස් වීම නිසා ඔවුන්ට පරණ මතකයන් සජීවී දර්ශන විදිහට දකින්නටත් පුළුවන්. මේ හැමෝටම නෙමෙයි, සමහරුන්ට. ඉතින් මේ තත්ත්ව ගැන වටහා ගැනීම, මේ සඳහා අපි යොමු වීම දරුවෝ විදිහට නැත්තම් ඒගොල්ලන්ගේ රැක බලා ගන්නන් විදිහට අපේ යුතුයකමක්. ඔවුන්ට අවශ්‍ය පරිසරය මේ සඳහා හුඟක් වෙලාවට බෙහෙත්ම අවශ්‍ය වෙන්නේ නැහැ. තවත් ප්‍රතිකාර ක්‍රම තියෙනවා. අපි ඉදිරියට කතා කරමු. ඒ අතරතුර මට කියන්න වෛද්‍යතුමනි, මේක කෙටි කාලින මතකයේ අමතක වීමක්ද නැහැ? ඒක දීර්ඝ කාලිනව බලපාන්න පුළුවන්ද? මෙතන මේක දීර්ඝ කාලීන අමතක වීමක්. ඒ කියන්නේ අපිට මේ අමතක වීම සම්පූර්ණයෙන් නැවත ලබාගත නොහැකි. හැබැයි එකම දේ අපිට පුළුවන් මේ මතකයේ අඩුවීම යම් තුරකට නැවත යම් යම් එදිනදා දේ පහසු කිරීම සඳහා ලබා ගන්නට. ඒක නැවතත් පහළ යාමක් ඉදිරියේදී වෙනවා. ඒ අවස්ථාවල නැවත ඉදිරියට ගත යුතුයි. හරි. දැන් ඔය කියන මූලික ලක්ෂණ එහෙමත් නැත්නම් මූලික අංග අපිට මෙන්න මේ රෝගී තත්ත්වය කියලා හඳුන්වන්න පුළුවන් රෝගී තත්ත්වෙන් තියෙනවද? සහ වෛද්‍යතුමන් කියනවා එක තැනකදී ඒකට ප්‍රතිකාර තියෙනවා සහ ප්‍රතිකාරම ඕන වෙන්නේ නැහැ කියලා. ඒ ක්‍රමවේදයන් ගැන අපි මතක් කරමු සහ ඒ රෝගීන් තත්ත්වයන් ගැනත් කියලා. බොහොමත්ම වැදගත් දේ. ඇත්තටම මේ රෝගී තත්ත්වයක් කියලා අපි හඳුන්වන්නේ ඩිමෙන්ෂියාව කියලා. නැත්නම් ඉංග්‍රීසියෙන් අපි හඳුන්වනවා ඩිමෙන්ෂියා කියලා. මේ තත්වයේදී මොළයේ ස්නායු සෛලවල යම් යම් විනාශ වීම, යම් යම් ඒවා අතර තියෙන බැඳීම් වල විනාශ වීම තමයි හේතු වෙන්නේ. එතකොට අපි දන්නවා ස්නායු සෛලවල විනාශ වීම ඔබේත් මගේත් වුණා නම් නැවත ඒ සෛල යථා තත්ත්වයටපත් කිරීම බොහොමත්ම අපහසුයි. හැබැයි අපිට පුළුවන් දැනට තියෙන ස්නායු සෛලවලට විනාශ වීම තවදුරටත් වෙන වේගය අඩු කරගන්නට. සහ යම් යම් ස්නායු සෛල වලින් අර විනාශ වූ රෝග සෛලවල ඇති වූ යම් යම් කාර්යයන් යම් දුරකට කර ගැනීමට. ඉතින් ඒ නිසා ඔවුන්ගේ මතකයන් සම්පූර්ණයෙන් වැඩිවීමක් නෙමෙයි, යම් දුරකට පොඩි එදිනෙදා කාර්යයන් පහසු කර ගැනීම සඳහා මේ කොටසක් තබා ගැනීමට පුළුවන් වෙනවා. ඒ වගේම ඔවුන්ගේ ඇති වෙනවා මේ කාල සීමාව තුළ ඒ දුර්වලතා නිසාම වෙනත් තත්ත්වයන්, විෂාද තත්ත්වයන්, කාංසාව, ආතතියන්, මේ දේවල් අපිට
වඩා තැම්පත් හෝ වඩා පැහැදිලිව අඩු කර ගැනීමක් සමග ඔවුන්ගේ දිනදා ජීවිතේ පහසු කරගත හැකි. ඒ වගේම ඔවුන් රැක බලා ගන්නන්ගේ ජීවිතේ පහසු කරගත හැකි. ඔබට මේ සම්බන්ධයෙන් යම් කිසි හෝ කරුණු කාරණා දැන ගැනීමට අවශ්‍ය නම් මේ ගැන මෙවැනි රෝගී තත්ත්වයකින් ඔබ පීඩාවට පත් වෙලා ඉන්නවා නම් ඔබේ වැඩිහිටියන් වෛද්‍යතුමාට කතා කරන්න ඔබට බලන්කම තියෙනවා. මැදිරියේ දුරකථන අංකය අපි ඔබට විවෘත කරලායි තිබෙන්නේ. 0115 299 299 ඔබට කතා කරන්න පුළුවන්කම තියෙනවා. දැන් මේ කියන තත්ත්වයන් පිළිබඳව අපි කතා බහ කරමින් ඉන්නකොට මට මෙහෙම ප්‍රශ්නයක් එනවා. මේ දැන් ඔය විෂාදය එහෙම නැත්නම් කාංචාව අපි ඔහොම විවිධ දේවල් මේ තරුණ වයසින් ධම්ම තියෙන රෝගී ලක්ෂණ සමහර වෙලාවට මේ වගේ දේවල් නිසා අය පීඩාවටපත් වෙන්න පුළුවන්ද? දැන් සමහර වෙලාවට දැන් අපි ගොඩක් වෙලාවට මනසත් එක්ක ගනුදෙනු කරන නිසා වෛද්‍යතුමනි අම්මලා තාත්තලා කියන සමහර දේවල් වලට අපිටත් රිදෙනවා. ඒ නිසා ඒ අය පාවිච්චි කරන සමහර වචන දැන් ගොඩක් වෙලාවට තරුණ කාලේදී කියන්නේ අපි පොඩි කාලේදී අපිට බොහොම ආදරෙන් සලකපු අපේ අම්මලා තාත්තලාම ටිකක් වැඩිපුර තරහ ගන්නවා වයසට ගියාම. ටිකක් කියන වචන අර අපි කියන්නේ පපුව පසාරු කරගෙන යනවා වගේ අපිට දැනෙනවා. මේකත් රෝගී තත්වයක්මද? බොහෝ දුරට යම් දුරකට බොහොම තැම්පත්ව බොහොම ආදරෙන් අපිට සලකපු අම්මලා තාත්තලාගේ එයාගේ හැසිරීම් රටාව යම් දුරකට වෙනස් වෙලා එයාලා ටිකක් තරහ ගන්න යම් දරුණු වචන අපිට කියන අර ඔබ පැහැදිලිව කිව්වා වගේ පපුව පසාරු කරගෙන යන වචන කියන පුද්ගලයෙක් බවට පත්වීම ඩිමෙන්ෂියා හෝ ඒ ආසන්න තත්ත්වවලදී අපි දකින දෙයක්. ඔවුන්ගේ පෞරුෂය සම්පූර්ණයෙන් වෙනස් වීමක්. එහෙම දෙයක් තිබෙනවා නම් ඒ අවශ්‍යයි එවැනි පුද්ගලයන්ව එවැනි වැඩිහිටියන්ව වෛද්‍ය උපදේශ සඳහා යොමු කිරීමට. ඒ වගේම දැන් මම ඔයා කියපු වෙලාවේ මට මතක් වුණා මම බලපු තව තාත්තා කෙනෙක් ඇත්තටම ඒ තාත්තා දැනට අපි දන්න ඩිමෙන්ෂියා තත්ත්වයේ පසු වෙන තාත්තා කෙනෙක්. දැන් හිටපු ගමන් බොහොම හොඳින් හිටිය කෙනෙක් ඇත්තටම බොහොම සිල්වත් මට පොන්චි අවසරයක් දෙන්න වෛද්‍යතුමනි අපි ඔය ගැන ටිකක් දීර්ඝව කතා කරමු. දුරකථන ඇමතුමකට අවස්ථාව ලබා දීලා දයාවති මහත්මිය ආයුබෝවන් සුබ දැසනක් ඔබේ ගැටලුව වෛද්‍යතුමාට ඉදිරිපත් කරන්න. වෛද්‍යතුමනි මට තියෙන්නේ හැමදේම විතරම අක්ෂරගති තියෙන්නේ මොනවායි වැඩ කරන්න ගත්තාම දැන් මේ දේ කරන්න ඕනේ කියන කිව්වට සිත්තක් යාම යාම කෙනෙක් කරගන්න බැරුව සමත් වෙනවා. මොනවාරි සිද්ධාව මුදල්ම සිද්ධාව මට ඒ කියපු කෙනා මතක නැහැ. ඒ වගේ දේවල් විතර නිදිමත ගතිය ඔළුගල්මක් තියෙනවා. පැහැදිලිවම දයාවති මහත්මිය ඔබ පවසන්නේ බොහෝ දුරට ඔබට අමතක වීම ගතියකුත් පසු වෙනවා වගේම තවත් ඇඟෙත් යම් යම් දුර්වලතා තත්ත්ව පසු වෙනවා වගේ දෙයක් ගැනයි මට වැටහුණේ. ඉතින් ඔබ කියන මේ තත්ත්ව යම් දුරකට විෂාදි තත්ත්වයකම තවත් පෙරලකුණු ටිකක් වෙන්නට පුළුවන්. ඒ කියන්නේ අපි විෂාදයේදී වුණත් අපේ මතකය හොඳට රඳවා ගැනීමේ අපහසුතාව තියෙනවා. ඔබේ ප්‍රශ්නේ ඉතාම වැදගත්. මොකද අනිත් අසන්නන්ට වුණත් අපේ ප්‍රේක්ෂකයන්ට වුණත් මොකද විෂාදි තත්ත්වවල යම් ඉහළ තත්ත්වවලදීත් අපිට සමහර වෙලාවට මතකයේ බලපෑම් තියෙනවා. ඒකට විෂාදියට ප්‍රතිකාර කිරීමත් සමග ඒ අමතක වීම ඉතා හොඳින් අපිට හෝ සම්පූර්ණයෙන්ම අපිට නැවත සනීප කරගන්නට පුළුවන්. ඉතින් ඒ නිසා ඔබ ඒ සඳහා ප්‍රතිකාර වෙත යමු වෙන ආසන්නතම රෝහලේ මනෝවෛද්‍ය සායනය වෙත ඒ සඳහා අපේ අය කැප වී සිටිනවා. ඔබට අවශ්‍ය ප්‍රතිකාර ලබා දේවි. දැන් අර තාත්තා ගැන අපි කතා කරමු අපිට අවස්ථාවක්. ඔව්. ඒ තාත්තා ඇත්තටම මං කිව්වා වගේ බොහොම සිල්වත් තාත්තා කෙනෙක්. බොහොම බණ භාවනා කරපු. ඉතින් ඒ නිසා ඔහු ඊටාම තැම්පත්ව හිටිය තාත්තා කෙනෙක්. හැබැයි පහුගිය කාලේ මම ළඟට අරන් එනකොට ඒ තාත්තා සමහර වෙලාවට ඇතැම් පරුෂ වචන සමහර වෙලාවට අපි බොහොම නරකයි කියන වචන දක්වා මේ කියනවා තමන්ගේ නෝනට ගේ දරුවන්ට. ඒ නිසාමයි ඔහු එක්කගෙන ආවේ. ඊට පස්සේ අපි ප්‍රතිකාර කරගෙන යනකොට ඔහු ඉතා හොඳ තත්වයකට පත් වුණා. බොහොම සතුටින් හිටියා. හැබැයි පසු කාලිනෝ යම් අපි දන්නවනේ කොරෝනා තත්ත්වත් එක්ක අවශ්‍ය ප්‍රතිකාර ගන්නට අපහසු වුණා යම් දේවල්. ඊට පස්සේ ඒ තාත්තගේ බිරිඳ මා ළඟට ඇවිල්ලා කිව්වා
ඔහුට තියනවා ළඟකදී දැන් කෑම ටික ගෙනihin දුන්නාම උදේට කෑම ටික ප්ලේට් එකක තියලා ගෙනihin දෙනවා ඔහු ළඟ තියෙන මේසෙට. ගෙනihin දුන්නාම සමහර වෙලාවට කියනවා මම කෑවා. මට කෑම ඕනේ නැහැ කියලා. ඊට පස්සේ බෙහෙත් ටික ගෙනihin දුන්නාම කියනවා නෑ මම බේත් බිව්වා. මට ඕනේ නැහැ. ඊට පස්සේ මේ බිරිඳ ඔහුත් සමග යම් වාදයකට යනවා. ඔබ පැහැදිලිවම කිව්වා වගේ ඒකනේ අපි හැමෝම කරන්නේ. එතකොට ඔහු ගොඩක් දරුණු වෙනවා. සමහර ලාවට තියෙන කෑම විසි කරනවා, පුටු පෙරලනවා, ලොකු තත්වයකටපත් වෙනවා. එවැනි අවස්ථාවක දැන් අපිට කරන්නට පුළුවන් දේවල් අපි සාකච්ඡා කරලා පවුලේ ඇත්ත එක්ක කරපු දේ තමයි හරි ඔයා බෙහෙත් බොන්නට ඇති අපි බලමු. හැබැයි මගෙත් බෙහෙත් ටිකක් බොන්න තියෙනවා මේ වෙලාවේ. අපි දෙන්නම එකට බොමු. මේ ටිකක් කිව්වහම ඇත්තද කියලා ඒ තාත්තා හැරෙනවලු. ඔව් එහෙනම් එකට බොන්න පුළුවන්ද කියලා බලමු. ඔයා කන්න ඇති මේ දැන් මමත් කෑම කන නිසා මාත් එක්කම තව පොඩ්ඩක් කමු. බොහොම ලේසි දෙයක්. අපි වාද විවාද කරනවට වඩා අර බිරිඳත් ඔහුත් සමගම තව ටිකක් කනවන. මොකද ඔහුගේ අමතක වීමට නෙමෙයි අපි වාද කරන්නේ එතකොට. අමතක වීම අපි පිළිගන්නවා. හරි. ඔයා කන්න ඇති. හරි. අපි ඒක එහෙමයි. අපි තව ටිකක් කමු. තව බෙහෙත් ටිකක් බොමු. ඒකම මේ වගේ දෙයක් ඇති වෙන්නට පුළුවන් මෙවැනි තාත්තා කෙනෙක්ගේ වේදනාවක. මොකද ඔවුන්ට ප්‍රකාශ කිරීමට අපහසුයි තමන්ගේ තියෙන වේදනාව. සමහර වෙලාවට මලබද්ධයක්. සමහර වෙලාවට මුත්‍රාවල යම් ආසාදනයක්. මේ වගේ බොහොම චූටි දෙයක් ඔවුන්ට දැන් පැහැදිලිව ප්‍රකාශ කර ගැනීමට අපහසු නිසාම අර වගේ තරහ තත්වයකට ඇති වෙන්නට පුළුවන්. ඉතින් ඒ නිසා මම අර රැක බලා ගන්නන්ට ගොඩක් ආදරෙන් කියන්නේ මේ වගේ තත්ත්ව ගැන තීරුම් ගන්න. ඒ තීරුම් අරගෙන ඒ වලට අදාළව අවශ්‍ය උපදේශ ලබා ගන්න අපිට බෙහෙත්ම අවශ්‍ය වෙන්නේ නැහැ කියන දේ. හොඳයි. අපිට තවත් දුරකථන නැමතුමකට අවස්ථාව දෙන්න පුළුවන්කම තියෙනවා. දයාවති මහත්මිය ආයුබෝවන් සුබ දෑසනක්. ආයුබෝවන්. ඔව් ඔබේ ගැටලුව වෛද්‍යතුමන්ට ඉදිරිපත් කරන්න. ડોක්ටර් එහෙමයි. අපි මහත්තයේ අන්තභාගයට ගිහින් ඊට පස්සේ අවුරුදු මහක් විතර වෙනවා දැන් හැදිලා. ඊට පස්සේ දැන් මෑතක ඉඳන් මුලින්ම බෑට නිදාගන්නේ නැහැ. රැඳ වෙනපත් නිදාගන්නේ නැතුව කල්පනා කර කර ඉන්නවා. මම අහන මොකද කරන්නේ කියලා. මම රස්සාව යන්නේ. ඊට පස්සේ මට කුමාරකෙනෙක් නැහැ නිදාගන්නේ කියලා මට කියනවා. කන්න බොන්න දුන්නා සමහර වෙලාවට කන්න බොන්නේ නැහැ ඒ නිදි. මම බෙහෙත් ගෙනාවා. ඒ ගෙනාවම ඒවෙන් අඩුවක් වෙන්නේ නැහැ. ડોක්ටර්. ඔව් දයාවති මහත්මිය තවත් වැදගත් කතාවක් ඔබ මතු කරේ. අපි ඒතනින්ම මේ ප්‍රවේශයට යන් මෙහෙම ඩිමෙන්ෂියාව තත්වයක් ඇති වෙන තවත් තත්වයක් තමයි අපි මේ අංශභාග තත්ත්ව හෝ අපේ ස්නායුවල දැන් අපි කතා කරන්නේ අංශභාග තත්වයක් කියලා. ඒ මොළයේ රුධිර නාලවල යම් අපි කියන්නේ අවහිර වීමක් බ්ලොක් වීමක් කියලා. එතකොට ඒ නිසා ඒ අවසානයේ තිබෙන යම් ස්නායු සෛල ටිකක් මිය යනවා. එතකොට ඒකත් ඇත්තටම අපි මේ කතා කරා වගේම ස්නායු සෛලවල යම් දුර්වල වීමක්. මේක සමහර වෙලාවට වැඩිහිටිය බොහොම තරුණ කාලයේදී නම් උනේ එය මුලදී බලපාන්නේ නැහැ. හැබැයි පහු කාලීනව ඔවුන්ට වයසට යනවත් එක්ක අනිත් ස්නායු සෛලවලත් මිය යාමත් දුර්වල වීමත් එක්ක අර අඩුව වැඩියෙන් පේනවා. ඒකත් එක්ක ඔවුන්ට ඩිමෙන්ෂියා තත්ත්වය ඇති වෙනවා. අපි ඉංග්‍රීසියෙන් හඳුන්වනවා වැස්කියුලර් ඩිමෙන්ෂියා. නැත්නම් වාහිනී ආසන්න ඩිමෙන්ෂියා තත්ත්වය කියලා. ඉතින් ඔබ කියන විදිහට ඔබගේ සැමියාට තියෙන්නේ ඒ තත්ත්වය. ඒ නිසා තමයි ඔහුට අමතක වීමක් ඒ වගේ දේවලුත් තියෙනවා. අනිත් එක මේ වගේ තත්ත්වවලදී ඔවුන්ට රාත්‍රියට නිින්ද යාම බොහෝ අපහසුයි. සමහර වෙලාවට රාත්‍රියේ මැදදී ඇහැරෙනවා. ඇහැරිලා ඔවුන් හිතනවා මේ උදේ පාන්දර කියලා. ඔවුන්ට කාලය වටහා ගැනීමේ අපහසුතාවයක් තියෙනවා. ඒ නිසා මහරෑ නැගිටලා සමහර ලාවට මම දැන් වැඩට යන්න ඕනේ කියලා ඔවුන්ගේ මතකයේ තියෙන්නේ පරණ වැඩ කරපු කාලයත් සමග. ඒ නිසා වැඩ කරන්න ඕනේ කියලා ඔවුන් ලෑස්ති වෙනවා ඇඳ ගන්න. සමහර ලාවට කෑමු යන්න අනිත් අය වැහැරවනවා. ඉතින්
මේවා බොහොම අපි ඉස්සර නම් සාමාන්‍ය දේවල් ඒ වෙලාවට වැඩ කරන. හැබැයි අර දැන් මේ අදාළ තත්ත්වයන් එක්ක අදාළ පරිසරය එක්ක ගැලපෙන්නේ නැති නිසාම අපිට ගොඩක් තරහ යන අපිට බොහොම අපහසු ඇති කරන තත්ත්වයන්. දැන් මේ වන් රෝගී තත්ත්වයන් පිළිබඳව වෛද්‍යතුමනි මේ තත්ත්වයට පත් වෙන පෙර ආතෝ යම් කිසි ආකාරයක රෝග ලක්ෂණ බාහිරව පෙන්වුම් කරනවාද? බාහිරව හුඟක් වෙලාවට අවසනාවකට අපි සමහර වෙලාවට ලොකුවට දකින්නේ නැති ලක්ෂණ තමයි දකින්නේ. අර මා පැවසුවා වගේ මුලදීම ඔවුන්ට සමහර වෙලාවට හරියට අවධානය රඳවා ගැනීම අපහසුවක් තියෙනවා. ඒ නිසා ඔවුන්ට යමක් පැහැදිලිව කිව්වත් ඔවුන්ට ඒක හරියටම වැටහුන්නේ නැති නිසා නැවත අහනවා. මොකද අවධානය රැඳෙන්නේ නැහැ. දෙවෙනි එක තමයි ඔවුන් අර යම් කලබලකාරී ගතියක පසු වෙනවා. බොහොම දේවල් වලට බොහොම නොවිසිලිමත්. සමහර වෙලාවට ඔවුන් යම් කනස්සලු බවකටපත් වෙනවා. කලින් හිටිය පුද්ගලයා කලින් හිටිය පෞරුෂය යම් දුරකට වෙනස් වෙනවා. ඉස්සර බොහොම තැම්පත් හිටපු පුද්ගලයෙක් රෞද්‍ර වෙනවා. ඒ වගේම එහෙම නැත්තම් බොහෝම සමාජශීලී හැමෝමත් එක්ක කතා කර හිටපු පුද්ගලයෙක් ටිකක් ගෙදරටම වෙලා වැඩිය කතා කරන්න කැමති නැහැ, කාමරයකට වෙලා ඉන්න බලනවා. මේ වගේම සමහර අයගේ අර යම් තරහ ඇවිස්සෙන ගතිය ගොඩක් ඉක්මන් වෙනවා. අපි කියනවා ආවේගශීලී බවක් ඇති වෙනවා කියලා. ඉම්පල්සිවිටි එකක් ඇති වෙනවා කියලා. ඉතින් බොහොම චූටි දෙයකට ඔයා කෑවේ නැද්ද ඇහුවත් ලොකු රණ්ඩුවක් සමහර වෙලාවට. මොකක් හරි දෙයක් ඇයි එහෙම කතා කරේ ඇහුවත් ලොකු රණ්ඩුවක්. දැන් නිින්ද යන්නේ නැහැ, වැඩිපුර මුත්‍රා පහවීම වගේ ඒ වගේ රෝගී තත්ත්වයන් තියෙනවද? පැහැදිලිවම ඉතා හොඳයි ඔබ අහපු එක. නිින්ද යාම අඩුවීමත් සමහර වෙලාවට අපි දකින දෙයක්. වැඩිපුර මුත්‍රා පහවීම හැමතිස්සෙම වෙන්නේ නැහැ. හැබැයි සමහර වෙලාවට ඔවුන්ගේ මුත්‍රා පාලනයේ අපහසුතාවයක් ඇති. නොදැනුවත්ව පහවීමක් වගේම සමහරුන්ට අර මුත්‍රා යන්න අවශ්‍යයි කියලා තේරෙනවා. එතකොට බොහොම හදිස්සියෙන් දුවන්න වෙනවා. හැබැයි අපි වැසිකිළිය ළඟට යන්නත් කලින්ම මුත්‍රා දොර ළඟ විතර පහ වෙන්න පුළුවන්. මේ වගේ දේවලුත් මුල් අවස්ථාවල රෝග ලක්ෂණ විදිහට අපි දකිනවා. දැන් මේ හරිම මානුෂීය ගනුදෙනුවක් බවට පත් වෙනවානේ අවසානයේ. ඔබේ ඉන්නවා නම් එහෙම වැඩිහිටියෙක්, ඔබේ පවුලේ ඉන්නවා නම් එහෙම කෙනෙක්. අවසානයේ මෙය කොතනද නවතින්නේ කියන එක තීරණය වෙන්නේ ඔහු හෝ ඇය සමග ගනුදෙනු කරන ඔබ නිසා. එතකොට එහෙම ගනුදෙනු කරන අපි කොහොමද හැසිරෙන්න ඕනේ මෙතෙන්දී? ඊටාම වැදගත් දේ අන්න ඒකයි. මොකද ලෝකෙත් මේ ගැන ගොඩාක් පර්යේෂණ වුණා. දැන් අපි කතා කරනවා මේ වගේ පුද්ගලයන්ට පහසුව සලසන්නට විවිධ වූ ක්‍රම ගැන. අපි කතා කරනවා යම් දුරකට මසාජ් කරන එකේ අත මසාජ් කරන එක දක්වා සමහර ලාවට උන්ට පහසුවක් ඇති කරනවා කියලා. ඉතින් ඊළඟට මියුසික් තෙරපි එහෙම නැත්නම් සංගීතය, ඔවුන් ආස සංගීතය එහෙම නැත්නම් ඔවුන් ආස පරිසරයක පොඩ්ඩක් ඇවිදින්න දෙන එක. එහෙම නැත්නම් වයිට් ලයිට් තෙරපි එහෙම ඒ කියන්නේ උදෑසන හිරු එළියත් සමග පොඩ්ඩක් එළිය ගැවසෙන්න දෙන එක. මේ හැම දෙයක්ම පරයා වඩා සාර්ථකම දේවල් විදිහට දැකලා තියෙනවා පර්යේෂණ වලින්. කෝහෙන් සහ මෑන්ස්ෆීල්ඩ් කියලා පුද්ගලයෝ දෙන්නෙක් ලොකු පර්යේෂණයක් කරා. ඒකෙදී ඒ ඔවුන් රැක බලා ගන්නන්ගේ දැනුම දියුණු කිරීම මේ හරහා ලොකු වාසියක් ඒ ඩිමෙන්ෂියා තත්ත්වයට පත් වූ අයට පුළුවන් කියලා. එතෙන්දී ඔවුන් වැදගත්ම දේ විදිහට සැලකුවේ ඔවුන්ගේ ඒ පුද්ගලයාගේ වෙලාවේ අවශ්‍යතාවය හඳුනා ගැනීම. මොකද ඒ වැඩිහිටියන්ට සමහර වෙලාවට වචන වලින් පවසන්නට බැහැ තමන්ගේ අපහසුව. අර මං කිව්වා වගේ ඔවුන්ගේ වේදනාව ඔවුන්ට කොතනද කොයි විදිහටද කියලා කියන්නට බෑ. ඔවුන්ගේ මලබද්ධය හෝ මුත්‍රාඩස්සියක හෝ යම් ඇති වූ තත්ත්වයේ ඒ වචන වලින් මේ විදිහට පවසන්නට බැරි වෙන්නට පුළුවන්. එතකොට ඒ රැක බලා ගන්නන්ට යම් දුරකට ඒ ගැන අවධානයකින් පසු වුණොත් ඒ දේ ගන්නට පුළුවන්. ඒ වගේම අර ඔවුන් අමතක වීමත් එක්ක මේ යම් ගැටීමකට එනවා නම් ඔවුන්ගේ මතකයේ අඩුවීමම අපිට වාසියකට ගන්නට පුළුවන්. දැන් ඔවුන් කියනවා මේ වැඩිපුර අපි දකින දෙයක් තමයි මට ගෙදර යන්න ඕනේ. දැන් මේ ඉන්නේ ගෙදර. හැබැයි ඔවුන්ගේ මතකයේ තියෙන කුඩා කාලේ හිටිය අම්මලා තාත්තලා හිටියපු ගෙදර. කියනවා නෑ මේ ගෙදර නෙමෙයි. මේ මගේ ගෙදර නෙමෙයි. මගේ අම්මලා හිටිය ගෙදර නෙමෙයි. මට යන්න ඕනේ ගෙදර. දැන්
ලොකු අපහසුතාවයක්. අපි කොහොමද දැන් මෙයාව ගෙදර එක්කයි යන්නේ? මොකද මහා ගෙදරක් සමහරවිට ඇත්තෙත් නැහැ. ඒක උඩ තමයි මේ ගෙදර හදලා තියෙන්නේ. එතකොට කරන දේ තමයි හුඟක් වෙලාවට හරි අපි යමු කියලා තව පැය භාගයකින් යමු කිව්වොත් එයාට ලෑස්ති වෙන්න හෝ පොඩි දෙයක් කියනවා කියලා වෙන දේවල් ටිකක් කතා කරනවා. බොහෝ දුරට ඒ කාල සීමාව තුළ උන්ට අමතක වෙනවා අර ගෙදර යන්න කියපු දේ. දැන් වෛද්‍යතුමනි සමහර වෙලාවට ඔහොම රෝගී ලක්ෂණ දක්වන අම්මලා තාත්තලව කාමරවල ඇතුළේ තියන්න තමයි ගොඩක් අය උත්සාහ කරන්නේ. දැන් අපි කොහොමද අපේ ක්‍රියා කරන ආකාරය වෙනස් විය යුත්තේ කියන එක බොහොම අපූර්වවට වෛද්‍යතුමන් පැහැදිලි කරන්නේ. අවසාන වශයෙන් මට කියන්න ඒ අයව වෛද්‍ය ප්‍රතිකාර වලට රැගෙන ඒමද වැදගත්? ඒ අයට මොනවද අපි කරන්න ඕනේ? පැහැදිලිවම මුල්ම අවස්ථාවේදී ඔවුන් රැගෙනීම ඉතා වැදගත්. මොකද අර මම කිව්වා වගේ ඔවුන් විෂාදිත තත්වයක විතරක් නම් පසුවන්නේ ඔවුන්ගේ අමතක වීම 100%ක්ම අපිට හදන්නට පුළුවන්. එතකොට ඔවුන් ඩිමෙන්ෂියා තත්වයක නොවන්නට පුළුවන්. එතකොට ඔවුන් හරියට හඳුනාගත යුතුයි. එහෙමත් නැත්නම් යම් අනිත් රෝග තත්ත්ව තියෙනවා, හෝමෝන ආශ්‍රිත රෝග තත්ත්ව තියෙනවා, රුධිර ආශ්‍රිත රෝග තත්ත්ව තියෙනවා. ඒ තත්ත්ව හඳුනාගත්තොත් අපිට ඒකට අදාළ ප්‍රතිකර්ම හරහා මේ රෝග ලක්ෂණ නැති කරගත හැකියි. ඒ නිසා ඕන්න මුලින් ප්‍රතිකාර සඳහා රැගෙන ආයුතුයි. එතෙන්දී අවශ්‍ය ඔවුන්ගේ අපි කියනවා ඔවුන් පරීක්ෂා කරලා අවශ්‍ය මේ රෝග තත්ත්වය හඳුනාගත්තයන් පසුව අපිට පුළුවන් අවශ්‍ය යම් ප්‍රතිකාර ක්‍රම ඒක බෙහෙත්ම නොවන්නට පුළුවන්, සමහර චර්යාත්මක ක්‍රම වන්නට පුළුවන්. ඒ ක්‍රමවලින් ඔවුන්ගේ තත්ත්වය පැහැදිලිවම ඉහළ තත්ත්වයකට ගන්නට සහ ඔබගේ රැකබලා ගන්නන්ගේ ජීවන තත්ත්වය පැහැදිලිවම ඉහළ තත්ත්වයකට ගන්නට. හොඳයි. ඊටාම පැහැදිලි ආකාරයෙන් මේ කරුණු කාරණා පිළිබඳව ඔබට පැහැදිලි කරන්න වෛද්‍යතුමන් සමත් වුණා. ඉතින් අවසාන වශයෙන් ඔබට තේරෙනවා ඇති නේද මේ ඔබේ වගකීමකුත් පැහැදිලිම මේ කාරණා මේ රෝගී තත්ත්වයන් ළඟ තියෙනවා. ඒ නිසා ඔබේ වගකීමත් පැහැර හරින්න එපා. අද දවසේ අපිත් එක්ක කතා බහ කරන්නට එකතු වුණේ දඹුල්ල දිස්ත්‍රික් රෝහලේ විශේෂඥ මනෝවෛද්‍ය H.A. බුද්ධි ජයසේකර වෛද්‍යතුමන්. වෛද්‍යතුමන්ගේ දුරකථන අංක අපි ඔබට මතක් කරනවා. 078 94 62 880 078 94 62 880 කියන දුරකථන අංක හරහා වෛද්‍යතුමන් ඔබට සම්බන්ධ කරගන්න පුළුවන්. ඔබේ ප්‍රතිකාර ක්‍රම සහ ඒ කාලය වෙන් කරවා ගැනීම වෙනුවෙන්. ඉතින් අපිත් එක්ක අද දවසේත් සම්බන්ධ වුණාට මේ වගේ වටිනා කියන මාතෘකාවකට කරුණු එකතු කරාට බොහොම ස්තුතියි. ආයුබෝවන් කියලා සමු දෙනවා වෛද්‍යතුමන්. ආයුබෝවන්. බොහොම ස්තුතියි ඔබ මේ වැඩිහිටියන් වෙනුවෙන් කරන සමාජ සත්කාරයට. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.